හරි ඉතින් කියනනම් ඉන්නේ උඹලා මේක කීරේ වුණත් මේ මටත් කතා කරන්න. හරි බා රියැක්ටර්ස් වල ප්‍රධාන වර්ග තුනක් තියෙනවා හරිද බැච් රියැක්ටර් කන්ටිනියස් රියැක්ටර් සෙමි බැච් රියැක්ටර් කියලා හරිද බැච් රියැක්ටර් කියන්නේ බං ඒක සාමාන්‍යයෙන් දන්නවනේ මේ අපි ඉස්සලාම කෙමිකල් ටික ඇඩ් කරනවා ඊට පස්සේ මේ රියැක්ෂන් එක වෙන්න ඉඩ තියෙනවා ඊට පස්සේ ප්‍රොඩක්ට් එක අයින් කරනවා මෙතන බං බැච් රියැක්ටර් එකේ ප්‍රධාන කරුණු ටිකක් තියෙනවා composition of mixture change with time එකත් එක්ක බං මේකේ තියෙන composition එක වෙනස් වෙනවා ඒ කියන්නේ දැන් අපි කෙමිකල් ටික මේකට දාලා රියැක්ෂන් එකක් වෙන්න දෙනවනේ ඒ වෙද්දී time එකත් එක්ක ටිකින් ටික composition එක වෙනස් වෙනවා හැබැයි එක මොහොතකදී මේ රියැක්ටර් එක ඇතුලේ තියෙන හැම point එකකම composition එක සමානයි හරිද ඒ වගේම තමයි බැච් රියැක්ටර් එකත් ගන්නේ small quantities වල කරන්න පුළුවන් ප්‍රතික්‍රියාවලට අනිත් එක තමයි මේ බැච් රියැක්ටර් එකේ heat එකයි cool එකයි දෙන්න ජැකට් එක හරි coil එක හරි use කරනවා හරිද ඕක තමයි බැච් රියැක්ටර් එකේ තියෙන මූලිකම කරුණු ටික ඊළඟ semi batch reactor මේකේ බං ප්‍රධාන කියන්නේ කේස් තුනක් තියෙනවා හරිද මේ මෙතන reactant එක එකතු කරනවා reactant A එක දාලා තියෙනවා හරිද reactant A එක දාලා තියෙනවා reactant B එක අපි ටිකින් ටික එකතු කරනවා එතකොට මොකද්ද බං වෙන්නේ? ඒ කියන්නේ මෙතන වෑල් එකක් තියෙනවා. ප්‍රොඩක්ට් එක එළියට ගන්නේ නැහැ මේක දාද්දි. ප්‍රොඩක්ට් එක වෙන්න දෙනවා මේ රියැක්ෂන් එක වෙන්න දෙනවා මෙතන ඇතුලේ. වෑල් එකෙන් මේක වහලා තියෙන්නේ. එතකොට බං මේ ඇතුලේ ඒක නිකන් සාමාන්‍ය හිතාගත්ත හැකි රියැක්ටන්ට් A එක ඇතුලේ දාලා තියෙනවා. රියැක්ටන්ට් B එක ඇඩ් කරද්දි බං ඒකේ තියෙන ලෙවල් එක වැඩි වෙනවනේ. හරිද? වැඩි වෙනවා. මෙතනින් මේ ප්‍රොඩක්ට් එක අයින් කරන්නේ නැති හින්දා. හරිද? මේක තමයි පළවෙනි කේස් එක. හරිද? දෙවෙනි කේස් එක බං රියැක්ටන්ට් A එක දාලා තියෙනවා රියැක්ටන්ට් B එක ක්‍රමානුකූලව ඇඩ් කරනවා හැබැයි මෙතන බං ප්‍රොඩක්ට් එක එළියට ගන්නවා හරිද එතකොට බං දැන් මෙතන මේ දාන වේගෙම මෙතන ප්‍රොඩක්ට් එක එළියට ගද්දි බං එතන ලෙවල් එක වෙනසක් වෙන්නේ නැහනේ ලෙවල් එක කොන්ස්ටන්ට් තියෙනවනේ හරිද ඒක තමයි දෙවෙනි ටයිප් එක තුන්වෙනි එක බං දැන් මේ දෙකේම රියැක්ටන්ට් A එක ඉස්සෙල්ලා දාලා තිබ්බා B එක ඇඩ් කළා මෙතන වෑල් එක වහන එකයි ඇරලම තියෙන එකයි අනුව තමයි මේ දෙක වෙනස් වෙන්නේ ඊළඟ එක රියැක්ටන්ට් A එක ඇඩ් කරනවා රියැක්ටන්ට් B එකත් ඇඩ් කරනවා හරිද මෙතන මේ වෑල් එක වහලා තියෙන්නේ එතකොට බං මෙතන ලෙවල් එක වැඩි වෙනවා හරිද දැන් මේක බං සෙමි බැච් කියන්නේ හේතුව දැන් බලපන්කෝ මෙතන රියැක්ටන්ට් A එක දාලා රියැක්ටන්ට් B එක කන්ටිනියස්ලි ඇඩ් කරනවා මෙතන නිකන් බැච් රියැක්ටර් එකක් වගේ මේක කන්ටිනියස් වගේ ඒක තමයි මේ සෙමි බැච් කියන්නේ කන්ටිනියස්ලි බැච් එකයි අතරමැද අවස්ථාවක් තමයි සෙමි බැච් රියැක්ටර් එකක් කියන්නේ හරිද මෙන්න මේක තමයි කේස් 3 ඒක තේරුණා නේද බං ඒකේ අවුලක් නැහැ නේද හරියට කියලා මම හිතනවා හරිද ඊළඟ එක කන්ටිනියස් රියැක්ටර් එක කන්ටිනියස් රියැක්ටර් වර්ග දෙකක් තියෙනවා CSTR එකයි plug for reactor එක හරිද මෙතන කන්ටිනියස් රියැක්ටර් එකේ රියැක්ටන්ට් AB නෙමෙයි මෙතන තියෙන මොකක් හරි රියැක්ටන්ට් එකක් අපි කන්ටිනියස්ලි ඇඩ් කරනවා ඒ වගේමයි ප්‍රොඩක්ට් හැදෙන ප්‍රොඩක්ට් එක කන්ටිනියස්ලි අවුට් කරනවා හරි මෙතන කම්පොසිෂන් එක යුනිෆෝම් at every point of reactor මෙතන ප්‍රොඩක්ට් එකේ රියැක්ටන්ට් එක ඇතුලේ මේ අවස්ථාවල තියෙන කොම්පොසිෂන් සමානයි හරිද ඒ වගේම තමයි මේ මෙතන මේ කන්ටිනියස් රියැක්ටර්ස් වල CSTR එකේ රියැක්ෂන් එක මේ back for reactor එකක් හරිද ඒ කියන්නේ ආපස්සට ප්‍රතික්‍රියාව වෙන්න ඒ කියන්නේ ආපස්සට ප්‍රතික්‍රියාව නෙමෙයි sorry මෙතන මේ නම චුට්ටක් මතක තියාගන්නකෝ මම මෙතනින් කියන්න එක තේරෙයි plug for reactor කියන්නේ බං ඒකත් continuous reactor එකක් A reactant එකයි B reactant එකයි ඇඩ් කරනවා ප්‍රොඩක්ට් එක එළියට ගන්නවා මේක බං මේ තියෙන ටියුබ් එකක් වගේ හරිද මෙතන මේ ප්‍රතික්‍රියාව වෙවි මේක ඉස්සරහට ගිහිල්ලා ප්‍රොඩක්ට් එක අවුට් වෙනවා හරිද මෙතන මේ ප්ලග්ස් තියෙනවා ඒ කියන්නේ පොඩි පොඩි වොලියුම් වලින් ප්ලග්ස් තියෙනවා
මෙතන composition මෙතන විශේෂත්වය තමයි composition is change in axial direction. මෙතන මේ රේඛීය මේ ඉස්සරහට එදා ඒක මැඩමුත් කිව්වා මෙන්න මේ පැත්තට composition එක change වෙනවා. හැබැයි අපි ගත්තොත් මේක මේක radial direction එක ගත්තොත් එහෙම composition එක සමානයි කියලා තමයි අපි ගන්න. හරිද? මේක non back for reactor මේ reactor එක. ඒ කියන්නේ බං දැන් මේක ප්‍රතික්‍රියා වෙවි ඉස්සරහට යනවනේ. මේකයි ආපස්සට යමක් නැහැ. හරිද? මේ ප්‍රතික්‍රියා වෙවි මේක ඉස්සරහට යනවා. ඒ ගිහිල්ලා මෙතනින් අවුට් වෙනවා. හැබැයි බං මෙතන එහෙම එකක් නැහැ නේ. දැන් මෙතන මේ ආයේ මේක මෙතන නිකන් තියෙන මේ රියැක්ෂන් එක නොවිච්ච ඒවා එහෙම උඩට ඇවිල්ලා ඒ වගේ ආයේ රියැක්ෂන් එක වෙන්න පුළුවන් නේ. මෙතන එහෙම නැහැ. මෙතන කෙලින්ම රියැක්ෂන් එක වෙවි ඉස්සරහට යනවා. හරිද? ඒක තමයි මේ ටිකේ තියෙන්නේ. ඒක තමයි නිකන් හැඳින්වීමට වගේ මේ තියෙන්නේ. ඒක තේරුණා නේද බං? අනිත් එක බං මේ මෙතන නැහැ අර මැඩම් ඊ කිව්වේ අර continuous reactor එකක තියෙන මේ characteristic ටික ඒක මෙතන මම දාලා නැහැ මම note එක දාන්නම් අලුතෙන් ලිව් එක ඊට පස්සේ තියෙන්නේ බං general Moule balance equation එක හරිද මෙතන general Moule balance equation එක කියන්නේ බං FA naught plus GA සමානයි FA plus dNA by dt කියන. මෙන්න මේ සමීකරණය මතක තියාගන්න ඕනේ බං. හරිද? ඒ වගේම තමයි මේ සමීකරණය අපි ගානක දුන්නොත් එහෙම ඉස්සලාම මේ සමීකරණය ලියනවා නම් ඒ ගානේ අපි ඒක අනිවාර්යෙන් මේ පද ටික හඳුන්වන්න ඕනේ. හරිද? මෙන්න මේ ටික නම් මතක තියෙන්න ඕන බං. ඒක අනිවාර්යෙන් ලියන්න එනවා කොහොමද මේ සමීකරණ දුන්නොත් ලියන්නත් ඕනේ. හරිද? ඒ ලියලා තමයි අපි ගාන පටන් ගන්න ඕනේ. මේ එතනදී ලියන්න ඕනද මවුල බෙදීම ටයිම් කියලා ඒවා ලියන්න ඕනද බං? නෑ බං. නෑ මෙතන නිකන් පාද ටික හැඳින්වීම මෙතන රේට් කිව්වහම බං කොහොමද මෙතන මේක ඉවර නෑ නේද? ඒක යුනිට් හෙලෝ එහෙනවද බං? එහෙනම් බං. හරි. මෙතන මේ යුනිට්ස් ලියන්න ඕනේ නෑ බං. මෙතන මේ පද ටික හැඳින්වුවා නම් හරි. හරිද? යුනිට් එකේ තියෙන ලිව්වට අවුලක් නෑ. මේ සමීකරණය මතක තියෙන්න ඕනේ. අනිත් එක තමයි මතක තියෙන්න ඕනේ. මෙන්න මේ සමීකරණය. GA සමානයි අනුකලනය බිඳුවේ ඉඳන් V දක්වා RAdV. මෙන්න මේ සමීකරණ දෙක මතක තියෙනවනේ මේ සමීකරණ එන විදිහ නම් වැදගත් නෑ බං එච්චර. හරිද? ඒක කොහෙවත් අහලා තිබෙත් නෑ. මේ සමීකරණ දෙක මතක තියාගන්න. හරිද? මේ තියෙන ඩිසයින් උඩේක පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න. මේකද? ඔව්. ඔව්. හරි. මේ තියෙන බං රියැක්ටර් එකනේ. මේ රියැක්ටර් එකට ඒ රියැක්ටන්ට් එක සලකන්නකො. ඒ රියැක්ටන්ට් එක එන රේට් එක. හරිද? FA naught කියන්නේ rate of flow of A into the system. system එකට ඇතුල් වෙද්දි තියෙන rate එක. හරිද? මෙතන FA කියන්නේ බං rate of flow of A out of the system. කියන්නේ මෙතනින් out වෙන එක. මෙතන B කියන්නේ බං volume එක. NA කියන්නේ number of moles of A within the මේ system එක ඇතුලේ තියෙන මේ A මවුල ගන්න. හරිද? GA කියන්නේ බං දැන් මෙතන රියැක්ෂන් එකක් නේ බං වෙන්නේ. ඒ රියැක්ෂන් එක හින්දා ජෙනරේට් වෙන මවුල ජෙනරේට් වෙන රේට් එක. හරිද? ඒ ටික අවුලක් නෑ නේද? මෙතන මේ හරි. RD එන්නේ යට ඒක බං මේ මවුල දැන් මෙතන මේ ඇකියුමුලේට් වෙන මවුල ගානේ මවුල ටික ඇකියුමුලේට් වෙන රේට් එක බං මේ. DNA by dt කියන්නේ. මෙතන තියෙන මේ ඇකියුමුලේට් වෙනවා කියන්නේ බං අර මේ එකතු වෙනවා වගේ එකක්. ඔව්. ඒක බං මේ දැන් හිතපන්කෝ කන්ටිනියස් රියැක්ෂන් එකක ඒක මම එතනදී පොඩ්ඩක් පැහැදිලි මෙතන කියන්නකෝ.
දැන් හිතපන්කෝ මෙහෙම තියෙනවා හරිද මේක නිකන් එනවා කියලා හිතපන්කෝ රේට් එක 8කින් වගේ එනවා හරිද මෙතන 8න්ම යනවා නම් බං accumulation එක බිඳුවයි කියන්න නම් බෑ ඒ කියන්නේ බං මෙහෙමයි 8න් අටකින් ඇවිල්ලා 8ෙන්ම යනවා නම් එකතු වෙන්නේ නැහැනේ බං 8න් එනවා එහෙමම යනවා ඒ කියන්නේ එන වේගෙම යනවා එහෙම නිකන් අර එකතුවක් නෑ ඒ උනාට බැච් රියැක්ටර් එකක් හිතන්නකෝ වගේ මෙතන වුණාම බං 8න් ඇවිල්ලා එකතු වෙලා ඊට පස්සේනේ යන්නේ අන්න එහෙම සීන් එක මෙතන ලෙවල් එක නියතව තියෙනවා බං. ඇයි මේක 8කින් එනවා ඒ වගේම 8ෙන්ම යනවා. දැන් හිතපන්කෝ බං මෙතන 8ෙන් ඇවිල්ලා 4කින් වගේ ගියොත් එහෙම මෙතන එකතු වීමක් වෙනවනේ බං. අන්න එතන එතකොට accumulate වෙනවා. අන්න ඒක ඒ රේට් එක තමයි මම මෙන්න මෙතනින් කියවෙන්නේ. හරිද තේරුණාද? ඔව් අර ස්ටඩි එකේදී ඔක 0 කියලා ගන්න ඒ නිසානේ. ආව්. steady state කියන්නේ බං මෙතන මේ එන රේට් එකෙන්ම යනවනේ. එතකොට ඒකකින් තමයි එතන බිඳුව වෙන්නේ. හරි නේද? ඊට පස්සේ බං මේ ඩිසයින් ඉක්වේෂන් එක දාලා අපි බැච් රියැක්ටර් එකටයි කන්ටිනියස් එකටයි ප්ලග් ෆ්ලෝ එකටයි තුනටම ඩිසයින් ඉක්වේෂන් එක මේ හදලා පෙන්නන්න ඕන හරිද? බැච් රියැක්ටර් එකට ගියොත් බං ඉස්සලාම තියෙන අපිට ගන්න assumption ටික. හරිද? බැච් රියැක්ටර් එකේ assumption ටිකක් තියෙනවා. පළවෙනි එක බං මේක ideal. ඒ කියන්නේ temperature එක, concentration එක, density එක වෙනස් වෙන්නේ නැහැ කියන එක. හරිද? දෙවෙනි එක තමයි isothermal. ඒක කියන්නේ මේ temperature එක constant. ඊළඟ එක තමයි homogeneous. Composition everywhere within the reactor is same. ඒ කියන්නේ හැමතැනම තියෙන composition එක සමානයි මේ reactor එක ඇතුලේ. ඒක තමයි මෙතන කියන්නේ. හරිද? මෙතන බං දැන් අපි ගත්තොත් එහෙම මෙතන මේ මොකද්ද මේකට කියන්නේ පැරාමීටර් එක. රියැක්ටර් එකේ තියෙන පැරාමීටර් එක. බැච් රියැක්ටර් එකේ නම් බං ඒ පැරාමීටර් එක වෙන්නේ T. ඒ කියන්නේ බැච් ටයිම් එක. හරිද? බැච් රියැක්ටර් එක අපිට වැඩක් නැහැනේ. සාමාන්‍ය වොලියුම් එක අදාළ නැහැනේ. අපිට වැදගත් වෙන්නේ බැච් ටයිම් එක. කන්ටිනියස් එක නම් බං අපිට වැදගත් වෙන්නේ මේ වොලියුම් එක. හරිද? ප්ලග් ෆ්ලෝ එකෙත් ඒ වගේ. වොලියුම් එක ඒකේ දිග්ග ඒ ගන්න සමීකරණ තමයි අපි ගන්න ඕනේ. දැන් මෙතන බැච් රියැක්ටර් එකේ ඕනේ බැච් ටයිම් එකනේ. එතකොට මේ බැච් ටයිම් එකට අදාළ සමීකරණ තමයි මම මේ තියෙන්නේ. මෙන්න මේක අපි මේ ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. හරිද? ඊට කලින් මෙතන බං RA කියන්නේ මෙතන මේ රියැක්ෂන් එක වෙන රේට් එක. sorry rate constant එකයි. ඊට පස්සේ මෙතන NA node කියන්නේ අර මේ රියැක්ටර් එක ඇතුලේ තියෙන අර මෙතන කතා කරේ මෙන්න මේ මවුල ගන්න. මෙන්න මේක තමයි අතනත් NA කියන්නේ. number of moles of A in the reactor. ඊළඟට NA node කියන්නේ බං T time එකේදී තියෙන මවුල ගන්න. හරිද? B කියන්නේ volume. ඊළඟට බං මෙතන අවශ්‍ය මේ RA කියන්නේ constant එකද නැත්නම් reaction rate එකද? reaction rate එක බං. ඔව් reaction rate එක. අර බං අපි මේ reaction kinetics වල ගත්තේ RA ට සමීකරණය යන්නේ ඒකේ. sorry එහෙනම් මං කිව්වේ constant එක කියලාද කොහෙද? මේක ටිකක් කියපන් මොකද්ද කිව්වේ? මෙතන බං මේ RA කියන්නේ අර reaction kinetic වල අපි ගත්තේ බං RA සමානයි කියලා සමීකරණයක්. හරි. rate of reaction. හරිද? අන්න ඒක. ඒ වල reaction rate එක. මෙතනදී බං අපිට ඕනේ මෙතනදී නෙමෙයි අනිත් ඒවටත් අපිට වැදගත් වෙනවා බං මේ XA කියන එක. XA කියන්නේ මවුල භාගය. හරිද? අපි ෆීඩ් කරන මවුල ගානෙන් රියැක්ට් කරපු මවුල ගාන කියන එක තමයි මෙතන XA කියලා කියන්නේ. හරිද? ඒක නිකන් ඔළුවේ තියාගන්න. හරිද? දැන් මෙහෙම එකක් දුන්නාම මේක අපි බෝඩ් එකට ගමුනේ.
තියෙනව නේද? ඔව් හරිද? ඉස්සෙල්ලාම අපි පටන් ගන්නේ ජෙනරල් මවුල් බැලන්ස් ඉක්වේෂන් එක ලියලා. හරිද? FA නෝට් ධන GA සමානයි FA plus DNA/dt. හරිද? මේක දීපු ගමන් මේක ලියලා මේකේ පද ටික හඳුන්වන්න ඕනේ. හරිද? ඒක හඳුන්වලා ඊළඟ මම තව සමීකරණයක් ගන්නවා කියලා බලන්න. GA සමානයි අනුකරණය බිඳුවේ ඉඳන් V දක්වා RA DB කියන සමීකරණ. මෙන්න මේ සමීකරණ දෙක ගන්න. දැන් මම බැච් රියැක්ටර් එකක මෙතන RA කියන එක. හරිද? assume කරනවා constant එකක් කියලා. හරි constant තමයි මම සාමාන්‍ය constant. හරිද? මේක constant එකක් වුණාම GA සමානයි මේක එළියට ගන්න පුළුවන් නේ. RA අනුකරණය DV ඒකෙන් එනවනේ බං RA V කියලා GA ට සමීකරණය මෙන්න මේක අපි B නම් මේක A කියලා ගමුකෝ. හරිද? මෙන්න මේ සමීකරණ දෙකේ තමයි බං ගන්න යන්නේ. හරිද? මේක අපි ගන්නවා මෙන්න. ඊට පස්සේ දැන් මම බැච් රියැක්ටර් එකක මෙන්න මේ පදේ ගැන සැලකුවොත් මොකද්ද? ඒ දෙක. බැච් රියැක්ටර් එක එන ෆ්ලෝ එකයි අවුට් වෙන ෆ්ලෝ එකයි. ඒ දෙක බං බිඳුවයි. ඇයි අපි මේ රියැක්ෂන් මේ බැච් රියැක්ටර් එකක වෙන්නේ ඉස්සෙල්ලා මේ රියැක්ටන්ට් ටික ඇඩ් කරලා ඒක වෙන්න ටයිම් එකක් දෙන්න වෙනවා. එතකොට අමුතුවෙන් ෆ්ලෝ එකක් එන්නවත් යන්නවත් නැහැ බං. එතකොට FA නෝටුයි FA බිඳුව වෙනවා. හරිද? කොට අපි ලියන්න ඕනේ no inflow and no outflow කියලා. හරිද? එතකොට FA නෝට් සමානයි FA සමානයි බිඳුව වෙනවා. හරිද? ඒක බිඳුව වුණාම මේක මෙන්න මේ A ට ආදේශ කරොත් එතන A බිඳුවයි FA බිඳුවයි GA සමානයි DNA/dt කියලා. ඊට පස්සේ මේ GA ට අපිට මෙතනින් දාන්න පුළුවන් RAV සමානයි DNA/dt කියලා. හරියට මෙතෙන්ට එනකම් හරිද බං? මෙතෙන්ට එනකම් අවුලක් තියෙනවා මොකක් හරි. මතක තියාගන්න ඕනේ බැච් රියැක්ටර් එකක FA නෝට් FA බිඳුවයි. මෙතන constant කියලා ගන්නවා RA එක ඒක assume කරනවා. එච්චරයි බං. මෙතන බැච් රියැක්ටර් එකේ මෙන්න මේ කරුණු දෙක මතකයි නම් මෙතන ජෙනරල් මවුල් බැලන්ස් ඉක්වේෂන් එකට දාලා මෙන්න මෙතෙන්ට එනකම් හරිද කියන්නකෝ. ඒක හරියද බං? මොකක්ද? ඒක RA කියන්නේ මොකක්ද? RA කියන්නේ බං rate of reaction. බලන්න මතකද reaction kinetics වල අපි ගත්තේ බං අතන R සමානයි quantity මෙන්න මේක මෙන්න මෙහෙම දාන්න බං අපි මේ rate law එකට අනුව. පස්සේ disappearance appearance අරගලා DA/dt කියලා දාන්නේ මේ දෙකන සමාන කරගෙන මෙතන rate එකට බං ගන්න යන්නේ. අන්නේ rate එක තමයි මෙතනක් තියෙන RA කියන්නේ. batch reactor එක ඇතුලේ වෙන reaction කියලා නේ. ඒ reaction එකේ reaction rate එක.
හරිද? හරි. මේක හරි නේද? මම ලියාගත්තා නේද? මගේ ලියා ගන්න මගෙත් එකම ලියාගෙන යනවා. මෙතන මෙන්න මේ සමීකරණය. මේ බං මේ DA සමානයි DNA එතන යටට මොකද්ද ලියලා තියෙන්නේ බං? බෝඩ් එකේ ලියලා තියෙන මොනවද? නෑනේ. හරි. දැන් GA වෙනකොට අර මේ අතන සමීකරණේ හරි, හරි. ඊවත පීලියෙන් ආදේශ. RAB සමානයි D NA/dt. හරිද? දැන් ඔය මෙතන කරන ඒවා බං මේ 3-4 පාරක් උඹලා කරලා හොඳට පුරුදු වෙයන් ඈ ඔය තුනෙන් එකක් එනවමයි කරන්න. මේ තනියම කරන්න පුරුදු වෙයන් හොඳේ. ඔව් මැඩම් දැන් ඉතින් අපිට බං මතක තියාගන්න තියෙන්නේ ජෙනරල් මවුල් බැලන්ස් ඉක්වේෂන් එකයි. අර G වලින් එන සමීකරණ G අනුකලනය RADB කියන එකයි. බැච් රියැක්ටර් එකේ නම් බං මෙන්න මෙතන ඉන්ෆ්ලෝ එකයි අවුට්ෆ්ලෝ එකයි බිඳුවයි. අතන කොන්ස්ටන්ට් එක මේ සෝරි RA කොන්ස්ටන්ට් කියලා ගන්නවා. අනිත් එක බං කන්ටිනියස් වලදී මෙතන මේ DNA/dt බිඳුව වෙනවා. හරිද? ඒක continuously යනවා continuously යනවා නේ. එතකොට steady state අවස්ථාවේදී dNA/dt සමාන බිඳුව. ඔය එක මතක තියාගත්තා නම් සුළු කිරීම දෙන්නේ ඊට පස්සේ නෝ. මේක හරියට කියලා මම හිතනවා හොඳේ. ඊට පස්සේ බං අනිත් එක දැන් මෙතන මේ NA පදයක් යනවනේ. මේක වෙනකොට බං අපිට ලියන්න පුළුවන් NA සමානයි NA not minus NA සමානයි NA not minus NA not වතාවක් XA කිය. මේක මෙහෙම ලියන්න පුළුවන් නේද? මේ XA වල විඝටන ප්‍රමාණය. එතකොට NA දානවා. NA වලින් අයින් වෙනවා NA වතාවක් XA කියන එක. එතකොට මේක සමානයි NA not එක ඍණ XA. මෙන්න මේ සමීකරණය බං ගොඩක් තැන් වල දෙනවා. මෙන්න මේක මේ සමීකරණය කියන්නේ මෙන්න මේ විදිහට ලියන්න. NA සමානයි NA not එක ඍණ XA. ආය අපිට ලියන්න පුළුවන් CA සමානයි CA not එක ඍණ XA. ආය ලියනවා FA සමානයි FA not එක ඍණ XA. ඔන්න ඔය විදිහට ඔය ටික ලිය වෙනවා මම. මේ මෙතන දැන් අපිට ඕන මේක විතරයි. මෙන්න මේක උඹ මෙන්න මෙතන ආදේශ කරනවා. එතකොට RAB සමාන වෙනවා D NA not එක ඍණ XA by dt. හරිද? ඊට පස්සේ දැන් මෙතන බං මේ පොඩි සුළු කිරීමක් එන්නේ. මෙතන මේ NA කියන්නේ කොන්ස්ටන්ට් එක නේ. ඒක කියන ඩිමහම ඒක කොන්ස්ටන්ට්. එතකොට ඒක අවකලනය කරාම බිඳුවයි. ඊට පස්සේ minus D NA not XA by dt. then RAB. හරිද? මෙතන මම NA not එළියට ගන්න පුළුවන්. minus NA not DXA by dt. මේ පැත්තට ගන්නනේ. මේ පැත්තට මේක මේ පැත්තට විතර දාන්න. මේක තේරුණාද? මේක තේරුණාද? මෙතන සුදු කරා. හරිද? ඊළඟ පියවරේදී මේක හරස් ගුණ කරලා මේක මේ පැත්තට ගත්තා. A B වලින් බෙදලා දැම්මා. හරිද? අයියා අරක නියතයක් නිසා නේද මම බිඳුව උනේ NA not NA not බෙදී ඔව් බං. NA not කියලා අපි මුලින්ම දාන්නේ. ඒක නියතයක් නේ බං. අපි දාන එක ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක බිඳුව. හරි නේද? ඊට පස්සේ බං මේක දෙපසම අවකලනය කරනවා. මෙන්න මේ පද. එතන සීමාව වෙන්නේ බිඳුවයි x a any prime t කියලා දාමු. හරි දැන් x විතර.
එතකොට බං මෙතනින් එනවා sorry මෙතන t වලදී මෙතන මේකට තමයි බිඳුව ඉඳන් x a වෙනකම්. එතකොට මෙතන අනුකරණය කරාම t ඉතුරු වෙනවා. ඊට පස්සේ na not දෙදීම v අනුකරණය xa බිඳුවයි d xa මෙතන ඍණ ලකුණ පල්ලෙහාට ගන්න පුළුවන් බං මේ තියෙන එක අර බලාගෙන අපි හදාන්නේ. එතකොට මේක තමයි ඔක්කොම කරන්නේ. ඒකයි මේ විදිහට හැදුවේ. නැත්තම් එහෙම තියන්න ඕනේ කියලා නෑ. අර අපිට පෙන්නන්න කියලා තියෙන මෙහෙම නේ බං. ඒකේ තේරිච්ච දෙයක් තියෙනවා බං. ඒක අවුලක් නෑ නේද? මේක මේකෙන් ගුණ කරා මේකත් මේකෙන් ගුණ කරා මේකේ අනුකරණය බිඳුවයි මෙතන ඍණ na xa dt ඊපස්සේ මේක මේ dt අපිට තනි t ගන්න ඕන හින්දා මේ පැත්තට t තනි කර ගන්නවා හරස් කුල දෙලා ඊට පස්සේ r a b වලින් බෙදලා දානවා එතකොට උඩ ඉතුරුනේ t na not එකක් නියතන එක අපිට එළියට ගන්න පුළුවන් dxa කියන එක ඊට පස්සේ දෙපසම අනුකරණය කරනවා බිඳුව ඉඳන් t දක්වා එතකොට මෙතන බිඳුව ඉඳන් xa කියලා ගන්න බං xa කියන එක එළියට අයින් වෙනවා xa හරිද හරි නේද බං මම හිතනවා තේරෙන්නේ නැති කියලා ආයෙ බං අපිට මේකෙම මේ පොඩි සුළු කිරීමක් කරලා පෙන්වන්න තියෙනවා සමහරක් වෙලාවට මෙන්න මේක අවසානයේදී පෙන්වන්න කියලා දෙනවා හරිද එහෙම නැත්නම් මේක නැත්නම් මේක ECA මට RA කියන මෙන්න මේකෙම තමයි මේක ගන්න තියෙන්නේ බලන්න මෙතන n බෙදීම v එකක් තියෙනවා හරිද n බෙදීම v කියන්නේ මොකද්ද බං සාන්ද්‍රණය නේද මූලගාන බෙදීම v කියන්නේ සාන්ද්‍රණය හරිද එතකොට මම මේක මෙතනින් ලියන්නම් t සමානයි na not බෙදීම v අනුකලනය බිඳුව ඉඳන් xa දක්වා dxa යට minus ra හරි මේකේ බං මෙතන n බෙදීම v වෙනකොට එතකොට අපිට දාන්න පුළුවන් නේද බං c not කියලා. වැරදි නෑ නේද? c not xa බිඳුවයි dxa minus ra t සමානයි. හරිද? දැන් මම අර minus ca not constant ගන්න. එතකොට dxa කියලා එනවා. හරිද? මෙතනින් දැන් මේ අපි යන්නේ බා මෙන්න මේකෙන් මෙන්න මේක ඔප්පු කරගන්න. දැන් මෙතන බලනකොට dxa තියෙනවා. ඒක අයින් කරගෙන අපිට මෙතන dca වලට තමයි ගන්න ඕනේ. හරිද? ඒක තමයි මෙතන කරන්නේ. dxa තනි කරගන්නවා. dca බෙදීම minus ca not. හරිද? මෙතනින් ඒක එනවා. ඊළඟට බා මෙතන සීමාවක් වෙනස් වෙන්න බෑ. මෙතන මේ එක වෙනස් කරන්න හින්දා. එතකොට
XA සමානයි බිංදුවේදී CA සමානයි CA not. හරිද? XA සමානයි XA වලදී CA සමානයි CA. ඒක තේරුණා නේද? ඊට පස්සේ දැන් මෙතන ආදේශ කරනවා. දැන් T සමානයි අනුකලනය සීමා වෙනස් කරන මෙතන බිංදුවේදී CA not. හරිද? CA not XA වලදී CA දක්වා. ඊට පස්සේ DXA වලට අපිට ලියන්න පුළුවන් DCA යට minus CA not මෙතන RA minus RA මේක සුළු කරගන්න බා මෙන්න මේක කැපෙනවා T සමානයි CA not DCA minus plus වෙනවා RA මෙන්න මේ සමීකරණය මේක තේරුණාද? අනුත්තර ඒ අර DXA කොහොමද ලිව්වේ? D මේකද? නෑ ඊට පල්ලෙන් නෑ අන්න එතන. මෙතන බං මෙන්න මේක ගත්තානේ. මේක ගත්ත හැටි තේරුණා නේ? ඔව් හරි. ඒක බං අවකලනය කළා. එතකොට DCA කියලා යන මේ පැත්තේ. හරිද? හරි. මේක නියතයක් නේ. මේක අවකලනය කරා බිඳුව. ඊට පස්සේ CA දින ගන්නවා. ඒක නියතයක් නේ. නියතය ගන්නවා මෙතන DXA. හරිද? හරි. ඊට පස්සේ DXA තනි කරා. එතන DCA වැඩිම CA not කියලා. thank you. හරිද? හරියට අනිත් අවුලක් නැද්ද? මෙතන හොයන එක මෙන්න මේකේ ආදේශ කරනවා සීමා වෙනස් වෙනවා මෙන්න මේ A සමානයි බිංදුවේ CA සමානයි CA not. XA සමානයි XA වලදී CA සමානයි CP. හරිද බා? නොකන්න දෙයක්. හරිනේ. ඊළඟට බලන්න මේ බැටරි එකකට තව එක සමීකරණයක් තියෙනවා ඒක නම් මෙතන අපි සමීකරණයක් ඔප්පු කරනවා. මෙන්න මේක T සමානයි අර මුලින්ම ඔප්පු කරපු සමීකරණය හරිද? V XA DXA ඉදීම minus RA කියලා. මේක නම් මේ සමීකරණයක් ගන්නවා ගෑස් ස්පේස් වලදී. ගෑස් ස්පේස් රියැක්ෂන්ස් වලදී. ගෑස් ස්පේස් රියැක්ෂන් වලදී මම ඩෙන්සිටි එක චේන්ජ් වෙනවා කියලා. දැන් අර මට මතකද නැහැ අතන මේ ගත්ත අපි මෙතන බැචලර් එකේ විදිය රෙසම්ප්ෂන් ටික ගත්තේ. එතනදී අපි අයිඩියල් කියලා ගත්තා බං. ඒ අයිඩියල් එකේ ඩෙන්සිටි එක චේන්ජ් වෙන්නේ නැහැ කියලා ගත්තා. හැබැයි ගෑස් ස්පේස් එකේදී ඩෙන්සිටි එක චේන්ජ් වෙනවා. හරිද? ඒ චේන්ජ් වෙන හින්දා ඩෙන්සිටි
change මෙන්න මෙතනදී සමීකරණයක් තියෙනවා බං ඒක ලොකු වෙනසක් නැහැ මෙන්න මෙතන b වෙනුවට එක දාන ea xa වතාවක් b නෝට් මේක නිකම්ම ඒ කියන්නේ මම දීලා දුන්නාට ඒ කියන්නේ ආව විදියක් කියන්න දන්නේ එන්නේ ඒක මෙන්න මෙතෙන්ට ආදේශ කරනවා හරිද මෙතෙන්ට ආදේශම් කරාම බං මෙන්න මෙතන b මෙතන xa එකක් තියෙනවනේ බං ඒ කියන්නේ ඒක වෙනස් ඒ කියන්නේ ඒක චේන්ජ් වෙනවා නේ කියන වෙනස් වෙනවා හරිද ඒකින්ද මෙතන අපි කොන්ස්ටන්ට් එකක් කියලා එළියට අරන් තිබ්බනේ හැබැයි ඒක දැන් තවදුරටත් එහෙම දාන්න බෑ මෙතන මේ xa තියෙන හින්දා ඒකින්ද මේක මේ අපි අතෝට දාලා තියෙනවා xa බිංදුවේදී d xa මේවා අනිත් ඒවා එහෙමමයි බං මෙතන මේක මෙහෙමමයි මේ v එක ඇතුළට දානවා ඒ ඇතුළට දාන්නේ v මෙන්න මේක වෙලා එක දාන ea xa v නෝට් ඔන්න ඔක තමයි සමීකරණ මේක ටිකක් මතක තියාගන්න හරි ඒක එහෙම මෙන්න මෙතන මෙන්න මේකයි මෙන්න මේක වරද තියාගත්තම මම මෙන්න මේ සමීකරණ ආදේශ කරන්න දෙන්නේ මෙතන ea කියන්නේ fractional change volume of the reactor කියලා දීලා තියෙනවා e සමානයි fractional change of volume of the reactor මෙතන මැඩම් එක්සැම්පල් එකකුත් දීලා තිබ්බා බං මෙතන A කියන රියැක්ටන්ට් එක 4යි RA වෙනවා A කියන එක ගත්ත හැකි කියලා 4 ඍණ 1 බෙදීම 1 සමානයි 3 ඒකට එහෙම අහලා නැහැ බං ඒ කියන්නේ නිකන් එහෙම වැඩ වෙනවානේ මෙන්න මේ දෙක මතක තියාගත්තා නම් නැති ඔය වගේ එකක් ඒද මම එක්සෑම් එකට මේක තියලා තිබෙන්නේ නැහැ මේ ගණන් දීලා තිබෙන්නේ නැහැ ඒක සජෙක්ට් ඔව් තිබ්බා බං මේකේ තිබ්බනේ එකක් බලපන් මට මතකයි තිබ්බා වගේ එකක්ද කොහෙද හැදුවේ නැහැ ටියුටෝරියල් එකේ ඔක්කොම මැඩම් කරාද මං ඒ ගාන ගණන් මේකෙන් ඊයේද නෑ නේද සජි ඈ මේකෙන් කරේ නැහැ වැඩක් ගන්න නැද්ද ඔහොම ඉන්න චුට්ටක් බලන්න ඉතින් මට මට නම් මතක නෑ බං එකක් හැදුවේ CST वाला टीम तो कोई नहीं let's react එකකින් ගන්න හා ඒක ෆ්ලෝ එක නේද යන්නේ මට මේ ඔය බැච් රියැක්ටර් නේ ඔය බැච් එකද මං අහන් හිටියේ නෑ බං ඉඳපන්නේ සෝරි වෙන්න ඕනේ අපෝ ඒක ඇඩප් කිව්වා කරලා ඈ නෑ මැඩම් හදලා නෑනේ එකෙන් ගාන නෑ බා ඒක මෙතන නිකන් නේද මේ මෙහෙම එනවා කියලා විතරයි කියලා කිව්වේනේ එහෙනම් ඕකෙන් හැම එන එකක් නෑනේ හ්ම් ඔය තුන
ඔය තුන හොඳට ඔප්පු කරන්න බලාගෙන බලන්න. ඔව් මෙන්න මේකයි මේකට සාන්ද්‍රණය ගන්න එකයි. CST ගන්න තියෙන වොලියුම් එක හොයන එකයි අර ට්‍රක් එකේ ඉඳන් ඊ වැඩ කරේ අන්න ඒකයි ඔප්පු කරගන්න පුළුවන් වුණා නේද? ඒක හරි නේද බං? අපි ගානක් බලමු නේද මේක අවුලක් නෑ නේද කොහේ හරි තේරුම් නැත්නම් තිස්සන්න. අනුත්තර මේක නම් අවුලක් නෑ පොඩ්ඩක් මේ පේන පොඩ්ඩක් අපැහැදිලි වගේ මේ උපරිම ඔය වගේද පුළුවන් නැත්නම් අවුලක් නෑ හැබැයි එදා අනුත්තරාගේ පෙනුන හොඳට නෝට් එකෙන්ම කියලා දුන්නොත් ඒ තේරෙන්නේ එහෙම තේරෙයිද? අවුලක් නෑ බෝඩ් එක මේ පේනවා පොඩ්ඩක් අර අපැහැදිලි වගේ පේන්නේ මේ ඒ ගන්න අවුලක් නැහැ නේ මම කරන් යන්නේ කිසිම අවුලක් නැහැ ඒකේ නෑ බෝඩ් එකේම කරයි අම්බා. ඔව් බෝඩ් එක හොඳයි ඒක අවුලක් නැහැ ඒ වුණාට මං කිව්වා අර එදා ගොඩක් හොඳට පෙනුණා කියලා පොඩ්ඩක් මේ ફોකස් එක ඇදුණා සමානකට හරියේ පොඩ පස්තර කරොත් කැමරාව. මංකෝ බලන්න. නෑ. මෙතන ගාන පොඩ්ඩක් කියව ගන්නු. මෙන්න මේක බං. මේක ටිකක් දිගයි හැබැයි ගාන නෑ. සජිනී ඉන්නව නේද? ඕ බං. ගාන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මේ ගානේ කියනවා මේ රියැක්ෂන් එක වෙන්නේ බැච් රියැක්ට් එකකලු. එතකොට දැන් බැච් රියැක්ට් එක නම් අනුත්තරා කිව්වා වගේ අපි සලකන්න ඕනේ බැච් ටයිම් එක. එතකොට දැන් රියැක්ෂන් එක අපිට දීලා තියෙන A + B වලින් ප්‍රොඩක්ට් එකක් හැදෙනවලු C + D කියලා. එතකොට රියැක්ෂන් රේට් එක අපිට දීලා තියෙනවා අගයක්. එතකොට K කියන්නේ කොන්ස්ටන්ට් එක CACB කියන්නේ සාන්ද්‍රණය A සහ B වල කියලා එහෙම දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට කියනවා මේ පෙන්නන්න කියනවා show that the time required to obtain a conversion xb of b is given by මෙන්න මේකෙන් මෙන්න මේ දීලා තියෙන සමීකරණයෙන් xb කියන ප්‍රමාණයක් conversion xb කියන conversion එක වෙන්න මෙන්න මේ වගේ time එකක් යනවා කියලා අපිට පෙන්වන්න කියලා කියනවා. හරිද? එතකොට බං ඒක හදන්න තියෙන්නේ අර කියලා දුන්නු පිළිවෙලට. අර දැන් ඔය රියැක්ට් එක අපි කියලා දුන්නානේ අනුත්තරා බෝඩ් එක යන්නේ මේ විදිහට තමයි ඒ ස්ටෙප්ස් තමයි යන්නේ. ඊට පස්සේ බං තියෙනවා ඊට පස්සේ පොඩි ගණන් කෑල්ලක් තියෙනවා. ඒ ගානේදී කියනවා original feed contains 6 mole of A per mole of B. ඒ කියන්නේ බං මේකේ ආරම්භයේදී තියෙනවලු original feed එක කියන්නේ බං initial 6 mole of A per mole of B. ඒ කියන්නේ බං A මවුල 6කට B මවුල 1ක් තියනවලු බං. එතකොට බං අපි ඒක ලියද්දි A මවුල 6යි B මවුල 1යි. අන්න ඒක තමයි ඒ කියලා තියෙන්නේ. හරිද? එතකොට අර A සමානයි මේ 6යි B වගේ සීන් එක. ඊට පස්සේ අපිට කියනවා find the time required for 50% conversion of B. අපිට මේ conversion එක 100ට B වල conversion එක 150ක් වෙන්න යන වෙලාව අහනවා. එතකොට බං අපිට දත්ත වගේක් දීලා තියෙනවා මොලකියුලර් weight එක A වල B වල C වල D වල. එතකොට rate constant එක එහෙම දීලා තියෙනවා. මේ ඔය උඩ තියෙන සමීකරණේ අරගෙන බං
පොඩි ගණන් කියන්නේ පොඩි නෑ ඒ ස්ටෙප්ස් ටිකේ හොඳට ඔලුවට දාගෙන මේක ටික සංකීර්ණ නැහැ. ටිකක් පියවර වැඩියෙන් තියෙන ගාණක් අපිට හොයන්න කියනවා මේ 150ක් ඔය xb කියන එක 150ක් වෙන්න යන කාලේ. ගානේ කියන්නේ අන්නේ ඒ ටික අමාරු නෑ හොඳට අහන් ඉඳපන් එතකොට තේරෙයි. පොඩ්ඩක් මේ ඔය පළවෙනි මොකද්ද මේ ඔය දින තියෙන බම් පොඩි සමීකරණයක් t සමානයි අන්න ඒක ගන්න උත්සාහ කරපන් තනියම පොඩ්ඩක්. තේරුණානේ ගාන එහෙම අවුලක් නැහැනේ ගාන පැහැදිලිනේ ලොකු දෙයක් නෑ ගානේ නම් හදන්න පොඩ්ඩක් තියෙනවා. ඔය ගාන හදද්දි බං මේ ඔය ජෙනරල් මෝල් බැලන්ස් ඉක්වේෂන් එක දාද්දි ප්ලස් GA නෙමෙයි මයිනස් GA දාන්නේ මැඩම් මේක ඊයේත් මතක් කරාද කොහෙද ඒ වලට සාපේක්ෂව තියෙද්දි ඒ කියන එක ජෙනරේට් වෙන්නේ රියැක්ටන්ට් එකක් නිසා ඒකට ටිකක් ඔළුවේ තියාගෙන හදමු. හදන්න ගන්නද බං බෝඩ් එකේ? හදමුනේ වෙලා යනවා නේද? පේන්නේ නෑ බං ඒත් ඔච්චර ගන්න. පළවෙනි එක මොකක්ද ගානේ? C plus D කියලා. පෙන්නන්න තියෙන මොකක්ද? T සමානයි CB not XB DXB KCB මෙතන බං අර මේ දැන් අපි ඉස්සර කරානේ KCACB කියන්නේ මෙතන මේ රියැක්ෂන් රේට් එක හොඳේ RA කියන එක. ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න නැත්නම් හරිනේ. බෝඩ් එක. හරි. මම ගාන ලියාගන්න. මෙතන බං අර සමීකරණ අන්තිමට අපිට ඔප්පු කරන්න තියෙන එකේ තියනවා නේද B කියලා. මෙතන වෙන කොහෙවත් කියලා නැහැ බං B ගන්න කියලා. හැබැයි මෙතන සමීකරණ දැක්කම අපි CB වලින් තියෙන බා එකකින් තමයි B වලින් ගන්නෙ. නැත්නම් A වලින් ගන්නත් පුළුවන් කියලා කාට හරි හිතෙන්න පුළුවන්. මෙතන t සමානයි t වලදී t සමානයි බිංදුවේදී CA නෝට් ලු මෙතන CB නෝට් හරි අපි ගන්න t සමානයි t වලදී CA CB මෙතන මේ ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය xd කියලා දීලා තියෙනවා conversion of d එතකොට බං මේ CA කියන එක අපිට ලියන්න පුළුවන්
CA naught minus CA naught XB කියලා. හරි. ඊළඟට එතන CB කියන එක. CB කියන එක අපි ලියනවා CB naught minus CB naught XB කියලා. හරි. මේක ඉස්සලා ඊට පස්සේ තියෙන්නේ general mole balance equation එක තියන්න. CA සමානයි CA XB CB සමානයි CB naught minus CB naught XB කියන එක. आप මෙතන බං x ප්‍රතික්‍රියා කරාම මෙතන ඉස්සෙල්ලා a ගත්තාම a ඍණ x ගන්න අන්න ඒ වගේ. ඒක බං CA නෝට් ඍණ XB කියලා විතරක් ගන්න බැයිද බං? CA සමානයි CA සමානයි CA නෝට් ඍණ XB කියලා. එහෙම බෑ බං මෙතන දීලා තිබ්බේ conversion of b කියලානේ. හරිද? දැන් මෙතන ගානේ මොකක් හරි එකක් කියලා තිබ්බා. XB වල දැන් බං මෙතන සාන්ද්‍රණ සමානයි කියලා දීලා නැහැ. හරිද? එතකොට XB වල B වලින් මොන හරි තමයි ප්‍රතික්‍රියා කරලා දෙන්නේ. එතකොට ඒ B වලින් දැන් මෙතන අර බං අපි ගන්නෙ A minus AX කියලා. හරිද? මට ඒක පැහැදිලි කරන්න. මේ ස්ක්‍රීන් ෂෙයා කරන එක පොඩ්ඩක් නැවතුණා හරිනේ. නැත්නම් රෙකෝඩ් එක බලනකොට සජ්ජනේ. ඔයාලට ඒක පැහැදිලි කිරීමක් කරලා නේද? ඔය මේ කද්ද බං මෞලික මම මේ නෝට් විගණනය එක කියන එක හොයනවා ඒක කියනවා. තමයි. ඔව් අනේ මෞලික විඝටනය බං. දැන් CA කියන්නේ CA naught minus CA naught XB නේ බං. එතන A minus AX හරිද? ඒ කියන්නේ A වලින් X ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරලා කියලා තමයි මෙතන තියෙන්නේ. එහෙම වුණාම අපිට A ඍණ X කියලා ගන්න බෑ. හරිද? මේ මෞලික විඝටනය වුණා. අන්න ඒ වගේ එකක්. එතන හැබැයි මෙතන තියෙන සාන්ද්‍රණය මොකද? මෙන්න මේ සාන්ද්‍රණය මෙච්චර. ඒකෙන්ද මම අර XB කෙලින්ම අඩු කරන්න බෑ. හරිද ජයසන්ති? මේ බං මේ අනුතර මේ ඔය ලියලා තියෙන්නේ CA සමානයි CA නෝට් ඍණ CA නෝට් XB ද XA ද XB XB ද ඔව් ඒ කියන්නේ දෙකේම ඉන්නේ XB නේද එතකොට? ඔව් මෙතන XB ප්‍රතික්‍රියා කරන්න කොච්චරක්ද ඒ ප්‍රමාණය දැන් මෙතන එකට එකයි නේ ඔව්. ඒ ප්‍රමාණය අතර ප්‍රතික්‍රියා කරනවා දැන් මෙතන හරි. XA කියලා දාන්න පුළුවන් ඉතින් අර අපි බං සාමාන්‍ය X කියලා ගන්න දෙකේම X ඒ දෙකෙන්ම මේ ඒ කොටස සමානයි නේ ඒ හරි ඔව් මේ ස්ටෝකියමිතිය වෙනස් වුණොත් ඔක වෙනස් වෙනව නේද? මොකද්ද මේ ස්ටෝකියමිතිය වෙනස් වුණොත් ඔක වෙනස් වෙනව නේද? ඔව් බං එතකොට මෙතන අර අපි ගන්න බං මෙතන A මෙතන A මෙතන X කියලා ගත්තොත් මෙතන 2යි B තිබ්බොත් එහෙම 2x වෙනවනේ බං හරි දැන් මෙතන 2 ගමුකෝ එතකොට මෙතන 2x ප්‍රතික්‍රියා කරනවා එතකොට මෙතන x එතකොට මෙන්න මෙතනට දාන්නේ sorry මෙතන x A වලට දාන්නේ වෙන්නේ අපිට 2xb නේ ස්ටෝකියමිතියට නම් ඒක නේද
හරි නේද බං? සමානයි FB plus NB by dt. මේ පද ටික හඳුන්වන්න ඕන. හරි? ඒක හඳුන්වන්න ඕනේ. FB කියන්නේ rate of flow B into the system. Metan generation of B by chemical reaction within the reactor. Metan rate of flow of B out of the system. Metan rate of accumulation within the system. ඒ ටික ලිව්වා. පස්සේ මෙතන තව වැදගත් එකක් තියෙනවා. හරිද? මෙන්න මෙතන ජෙනරේටර් කියලා දෙයක් තියෙනවා මේ. අපි කියන්නේ ජෙනරේට් වෙන රේට් එක කියලා නේ. හැබැයි මම මෙතන B සැලකුවාම මේක ජෙනරේට් වෙනවද මේ නැත්තම් ඩිකම්පෝස් වෙනවද? කියන්නේ වැය වෙනවද? ජෙනරේට් වෙන්නේ නැහැ බං B කියන එක රියැක්ටන්ට් එකක් මේක අඩු වෙනවා. හරිද? එතකොට මෙන්න මෙතන ඍණ. හරිද? මේක ලියනවා අපි B is consumed. B is දැන් මේක තමයි ජෙනරල් මවුල් බැලන්ස් ඉක්වේෂන් එක. හැබැයි දැන් අපි මේක B වලට දාද්දී FB not minus GB වෙනවා. FB plus GNB by dt. මේක පළවෙනි එක අරක වගේම තමයි අවුට්පුට් එකේම වගේම තමයි. ඒකම තමයි මේ යන්නේ. ඊළඟ සමීකරණය මම කිව්වේ මොකද්ද මතක තියාගන්න ඕන කියලා GB සමානයි අනුකරණයේ බිඳුව ඉඳන් V දක්වා RA ඩෙල්ටා dB. හරි. මේකෙන් බං අපිට එනවා මේකත් අර RA constant හින්දා RA නෙමෙයි හොඳේ RB. RB V කිය. ඊළඟ මෙන්න මෙතෙන්ට ආදේශ කරනවා FB not minus RB P සමානයි FB plus DNB by dt. ඊළඟ බැටරි රියැක්ටර් එකේදී මොකද වෙන්නේ? මෙයා බිඳුවයි මෙතන ඉන්ෆ්ලෝ එක බිඳුවයි අවුට්ෆ්ලෝ එක බිඳුවයි. හරිද? ඊට පස්සේ මම මෙන්න මෙතන බිඳුව වෙනවා ඒකින්ද ඍණ RB P සමානයි DNB by dt. හරි. ඊට පස්සේ මම අර මෙතන මේ මම මේ පැත්තට DNB not minus එකරින XD by dt සමානයි minus RBB. ඊපස්සේ RBB මේකේ අවකලනයේ බිඳුවයි minus NB not dxb by dt එනවා මේක හරස් ගුණ කරනවා dt සමානයි
මෙයා පල්ලෙහාට ගියනවා මයිනස් මයිනස් කැපිලා යනවා NB නෝඩ් NB නෝඩ් කැපිලා යනවා මේක දෙපසම අනුකරණය කරනවා මේකත් අනුකරණය කරනවා ඉන්දු ඉඳන් t දක්වා ඉන්දු ඉඳන් xd දක්වා t සමානයි mb නෝඩ් t අනුකරණය එන්න මේකට එන්න ඕනේ sorry ඒකනේ අන්තිම පැත්තේ minus sorry මෙතන පාස් ඊට පස්සේ මම අර මේ මෙන්න මෙතන n බෙදීම v වෙනකොට c දානවා cb නෝඩ් cb නෝඩ් අනුකරණයේ xd බිඳුවයි dxd බෙදීම r මෙතන රේට් එක මම දීලා තිබ්බද මේ r සමානයි kc acb දීලා ඇති බං එතකොට r සමානයි kc acb ඒක බලන්න ජෙනරල් නෝබෑන්ස් ඉක්වේෂන් එක මේ ඒකේ ඔප්පු කරද්දි මෙතන මයිනස් r a ආවට මෙතන ගණන් වලදී යා වැඩ කර දෙපාරක් හැදුවේ බං එකපාරක් සාධනය කළා ආයි ඊළඟ පාර ගානට තව සමීකරණයක් ගත්තා ඒකට හේතුව මේ මෙතන අර අපි ගන්න රියැක්ටන්ට් එක අණුව ඒ සමීකරණය මෙතන ඍණ ධන එක වෙනස් වෙන්න පුළුවන් ඒකයි අර දෙවෙනි පාරක් ආයි ගන්න හදද්දී මේ හදලා ගන්න ඕනේ මේක හරි නේද මම අකන්නන්නේ මම වෙලක් කරනවා ඒකේ අවුලක් නෑ නේද බං එතෙන් එනකම් මොකක් හරි අවුලක් තියෙනවා කියහන්කෝ ඊට පස්සේ තමයි බං ගානට යන්න මේ තියෙන ඔප්පු කිරීම කොටසද දැන් කලේ ඒ සමාන බිඳුවේදී අතන මේ කියලා දීපා නේද මෙතන කියලා දෙනවා 6 mol A per mol B. ඒ කියන්නේ B මෝල වගේ 6ක් තමයි A. හරිද? B මෝල වගේ 6ක් තමයි A. ඊපස්සේ අහන්න මෙතන මේ ටාර්ගට් වලට O කියන්නේ XB සමානයි 0.5 වෙන්න යන කාර්යය. මෙතන බං දැන් ඉනිෂියල් එතකොට බිඳුවේදී මවුල 6ක් තියෙනවා මෙතන මවුල එකක් තියෙනවා හරිද එතකොට x සමාන 0.5 CA සමානයි
6යි C B නෝට්. හරිද? මේක පළවෙනි සමීකරණය. මේ වැඩ කරන්නේ. CA මෙතන හරියට මම මේ වගේ 6 ගුණයක් නේ. එතකොට CA නෝට් සමානයි 6යි CB නෝට් වෙනවා. මේ උඹලට මේක හදන්න වෙලාව ඕනේද? හදාගෙන යන්නේ නේද? මොකද්ද බං? හදාගෙන යමු නේද? හරි බං. එතකොට අතන අපි ගත්තා නේද බං CB සමානයි CB නෝට් minus XB CB නෝට් කියන. මෙන්න මේ ගත්තා නේ CB නෝට් එකරින් XB. මෙන්න මේක තමයි දෙවෙනි සමීකරණය බං. CB දැන් අපි බං මේ හොයන හේතුව කියන්නම්කෝ. එතන අර ගත්ත සමීකරණේ තිබ්බ නේද බං CB නෝට් අනුකලනයේ XA බිඳුවේ ඉඳන් DXB KCA CB කියලා. මෙන්න මෙතන බං CA ටයි CB ටයි අපි ආදේශ කරන් තමයි යන්නේ. CB CA ටයි CB ටයි. මෙතන දැන් අපි දන්නේ බං XB කියන එක කරා විතරනේ. හරිද? මෙතන තව තියෙනවා CB නෝට් හොයන්න තියෙනවා. ඊට ඒකට data දීලා තියෙනවා. එතකොට අපි CA CB අයින් කරගෙන එක්කෝ මෙන්න මේ CB නෝට් වලින්ම ලියාගත්තා නම් හරියට බං මෙතන අන්න ඒක තමයි මෙන්න මේ සමීකරණ ටික හදාගෙන යන්නේ. හරිද? ඊට පස්සේ CA සමානයි CA node minus CB node XB. මෙතන බං ගන්නේ CB වලින් මෙන්න මේ B වලින් ප්‍රතික්‍රියා කරපු මවුල ගන්න බං ඒ වලින් ප්‍රතික්‍රියා කරන්නේ. මේ තියෙන්නේ B වලින් ප්‍රතික්‍රියා කරපු මවුල ගන්නනේ. ඒ මවුල ගන්න මේ බං ඒ වලින් ප්‍රතික්‍රියා කරනවා. හරිද? ඉස්ටර්ටි මෙතනට අනුව මෙතන මේ 1 එකයි මවුල තියෙන එක කරනවා බං මේ මොකද්ද කියන්නේ? ප්‍රතික්‍රියා කරලා ඉවර වෙනවා. මේ රියැක්ටන්ට් එක මොකක්ද කියන්නේ? හරිද? එතකොට මේ XB ප්‍රතික්‍රියා කරන මවුල ප්‍රමාණයම තමයි XA වලට ප්‍රතික්‍රියා කරන්නේ. හරිද? ඒකින් අපිට මෙන්න මේක මෙහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ CA නෝට් කියන්නේ 6යි CB නෝට්. හරිද? CA නෝට් කියන්නේ 6යි CB නෝට්. minus CB node XB. හරිද? ඊපස්සේ මෙතනින් CB node කියන එක කරා එළියට අරගෙන 6 ඍණ XB. sorry බං මේ මෙතන CA ට CB එළියට අරගෙන 6යි XB කියලා ලියන්න පුළුවන්. හරිද? ඒක තුන්වෙනි සමීකරණය. මේ ගත විදිහට තේරුණා නේද බං? පේන්නේ නැද්ද බෝඩ් එක? මෙතෙන් යන අවුලක් තියෙනවද බං මොකක් හරි? නෑ බං අවුලක්
හරි නේද මේ මෙතන මේක මෙහෙම ලියන්න පුළුවන් අර ගාන දීලා තියෙනවා මෙතන 1යි මෙතන 6යි මවුල් කියලා. එතකොට සාන්ද්‍රාත් ඒ වගේමයි බං CA නෝඩ් කියන්නේ 6යි CB නෝඩ්. මේක කලින් ගත්තා. මෙතන CA සමානයි CA නෝඩ් මයිනස් මෙතන ඉන්නේ B වලින් ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණයයිමයි A වලින් ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට මේක මෙන්න මේක. හරි බා ඊළඟට දැන් අපිට ගත්ත සමීකරණය නම් අනේ විනාඩියක් දෙන්න. එහෙනම් මේකේ බා අපි දැන් ගත්ත සමීකරණය අර කලින් ඔප්පු කරමු. CB නෝට් XB බිඳුවයි DXB එදීම KCA CB. දැන් මම අපි ගත්තානේ CA ටයි CB ටයි සමීකරණ දෙකක්. CB ට ගත්ත දෙවෙනි සමීකරණ CA ට ගත්ත තුන්වෙනි සමීකරණ. හරිද? ඒක මෙන්න මේකේ ආදේශ කරනවා. K CA කියන්නේ බං CB නෝට් 6යි XB කියන එක. හරිද? මේ ඊට පස්සේ බං CA ට දානවා CB ට දානවා CB නෝට් XB. ඒක තේරෙනව නේද? මෙතන CA ට ආදේශ කරා CB නෝට් 6 රිනේ XB කියන එක. CB කියන එක කරා ආදේශ කරා CB නෝට් 1 රිනේ XB කියන එක. ඒක තමයි අපි වතනින් ආදේශනේ ඔප්පු කරන්නේ. මේ සමීකරණය ගත්තා. එතකොට T සමානයි CB මෙතන CB නෝට් මෙතන එක CB නෝට් එකක් කැපිලා යනවා. හරිද? ඊට පස්සේ එකයට මෙතන කොන්ස්ටන්ට් මෙතන K තියෙනවා මෙතන CB නෝට් තියෙනවා. ඒතර K CB නෝට් උයි එළියට ගත්තා. ඊට පස්සේ XB DXB 6 රින XB 1 රින XB. හරිද? මෙතන ඊට පස්සේ තියෙන බං මේ බින්න භාග සුළු කරලා මෙතන මේ අනුකරණය කරන්න තියෙන්නේ. ඒ අනුකරණය කරද්දී බින්න භාග කඩලා මේක මේ නියත හොයාගෙන සුළු කිරීමක් තියෙන්නේ. එතන XB මෙතන මේකේ නියතයට එනවා බං ඍණ 1යට 5. හරි? ඍණ 1යට 5. 6 ඍණ XB පස්සේ ප්ලස් 1යට 5යි 1 ඍණ XB DXB. මේක මේ බින්න භාග සුළු කිරීම. හරිද? එතනින් මෙන්න මේ කියනවා. පේනවද බං? පේන්නේ නැත්නම් ඊට පස්සේ බා මෙතන තියෙන අනුකරණය කිරීමක්. හරි? මෙතන T 1යට K CB B නෝට් අනුකරණය XB බිඳුවයි මෙතන බං අනුකරණය කරනවා දාන්න.
එකයට 5යි ln 6 ඍණ xd minus 1 බෙදීම 5යි ln 1 ඍණ xd මෙතන බං දැන් මේ වෙන බිංදුවේ නම් xd අපිට හොන්නේ කීය වෙනවද 0.5 වෙනවයි බං එතකොට සීමාව බිංදුවේ ඉඳන් 0.5 වෙනකම් මේ කොටස සුළු කරාම බං අන්තිමට එනවා t සමානයි 1යට cb0 k වතාවක් 0.121.6යි මෙන්න මේක ඇර සුළු කරාම මෙන්න මෙතන 0.121.6 කියන්නේ එතන නම් මොකක් හරි අවුලක් තියෙනවද මෙතන උනේ මේ අනුකරණය කරන්න මේ බින්න බක්ස් සුළු කිරීමක් හරි එතන නම් මොකක් හරි අවුලක් තියෙනවද බං මම නෝට් එක ෂෙයා කරන්නද බෝඩ් එක පේන්නේ නැහැ වගේ නා මෙන්න මෙතන ඉන්න ටික බං තියෙන්නේ හරිද බං එතෙන් දිනකම් හරිද බං හරිද
මෙතන බා දැන් මේ CB නෝට අපිට දීලා තිබ්බනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දීලා තිබ්බනම් මෙන්න මෙතන කෙලින්ම ආදේශ කරලා K කොමත් K දීලා තියෙනවා. K ට ආදේශ කරලා CB නෝට ආදේශ කරලා මෙතන T value එක ගන්න තියෙන්නේ. හැබැයි මම මේක ගන්න මෙතන මේ CB නෝට් කියන එක දීලා නැහැ. ඒකත් හොයාගන්න දෙයක දීලා තියෙන්නේ. මම නෝට් එකෙන්ම කරන් යන්නද බෝඩ් එකේ ලියන්න. ඔතන ඉඳන් නිකන් සුළු කිරීමක් නේ තියෙන්නේ. ඔව් ඊට පස්සේ තියෙන සුළු කිරීමක් බං. මේකේ රිවර්ස් පේන එකක් නෑ පෑන ඉවරයි. PDF එකෙන් කරන් යම් බං අවුලක් නැහැ නේද? අවුලක් නෑ නේද? මෙතන බං දැන් CB නෝට් දීලා නැහැනේ. CB නෝට් අපි හොයාගන්න ඕනේ. හරිද? CB නෝට් හොයාගන්න අපිට data ටිකක් දීලා තියෙනවා. මෙතන හැම එකේම මෞලික ස්කන්ධ දීලා තියෙනවා. හරිද? A වල B වල C වල D වල. ඒ වගේම තමයි මෙතන මේ සම්පූර්ණ මුළු ඒ කියන්නේ මික්ස්චර් එකේම density එක දීලා තියෙනවා. එතකොට බං සම්පූර්ණ density එක දුන්නාම මෙතන අපිට ඒ මුළු මික්ස්චර් එකෙන්ම D කොච්චර ප්‍රමාණයක් තියෙනවද කොච්චර ස්කන්ධයක මේ කියන්නේ කොච්චර ප්‍රතිශතයක් තියෙනවද කියලා ස්කන්ධ ප්‍රතිශතයක් තියෙනවද කියලා හොයාගත්තා නම් ඊට පස්සේ ඒක එතනින් පස්සේ ගන්න හදාගන්න පුළුවන් නේ බං. එතකොට ඒකෙන් තමයි මෙතන ඉස්සෙල්ලාම weight percentage of B හොයන්නේ. හරිද? මෙතන A වල ස්කන්ධය ඒ කියන්නේ මුළු මිශ්‍ර එකේම මුළු නෙමෙයි මෙතන A වල ස්කන්ධය එකතු කිරීම B වල ස්කන්ධය ඒකෙන් B වල ස්කන්ධය අරන් දෙනවා. කියන්නේ weight percentage එක. හරිද? weight of A weight of B ඒ දෙක එකතුවෙන් B කොච්චරක් තියෙනවද? එතකොට මෙතන B වල එක මවුලයනේ බං මෙතන තියෙන අර සමීකරණේ අපි දැන් ගත්තේ මෙතන B මවුල තියෙන්නේ 1යි. හරිද? මෙතන B මවුල තියෙන්නේ 1යි. A මවුල තියෙනවා 6ක්. ඉනිෂියලි එතකොට මෙතන B වල මෞලික ස්කන්ධය දීලා තියෙනවා 60යි ග්‍රෑම් මවුලයට ග්‍රෑම් කියලා. ඊට පස්සේ A වල ස්කන්ධය A වල මවුල 6යි. A වල මෞලික ස්කන්ධය 80යි. එතකොට ඒක 6න් වැඩි කරා. ඒකට එකතු කරනවා. මෙතන ආයේ මේ B වල මවුල 1යි. ඒක මෞලික ස්කන්ධය වැඩි කරනවා 60. එතකොට අපිට weight percentage එක ගන්න පුළුවන් බං 11.11 කියලා. ඒක පොඩි නිකන් අර ස්කන්ධ භාගය ගන්නවා වගේ එකක් නේ. ඒකෙන් ඊට පස්සේ density එක දීලා තියෙනවා 800යි කියලා බං. ඊට පස්සේ දැන් මෙතන මේ 800ෙම B කියන එක අපි හොයාගත්තනේ weight percentage කොච්චරක් තියෙනවද කියලා. 11.11 එකක් තියෙනවා. එතකොට 800ෙම කොච්චරක් තියෙනවද කියලා බලන්න. එතකොට 88.88යි. ඊට පස්සේ ඒකේ B මවුල කොච්චරක් තියෙනවද කියලා බලන්න. B මවුල ගන්න දැන් මෙතන weight මේ ස්කන්ධය මෙන්න මෙච්චරක් තියෙනවනේ බං මේ මුළු මිශ්‍රණයෙන්ම. එතකොට ඒක බෙදනවා මෞලික ස්කන්ධයෙන් B වල. ඇයි අපිට ඕනේ B වල මවුල ගන්නනේ. එතකොට එතන මවුල එනවා 1.48යි කියලා. ඒ තියෙන්නේ මෙතන ඝන මීටර එකක තමයි මේ අපි 1.48යි කිලෝ මවුල් කියලා ගන්න. එතකොට මේ අපි
ගන්න ඩෙසිමීටර එකනේ ඕනේ. එතකොට එතන ගන්න ඩෙසිමීටර මෙතන සුළු කිරීමක් තියෙන්නේ. ගන්න ඩෙසිමීටර එකට තියෙනවා 1.48යි මවුල. හරිද? ගන්න ඩෙසිමීටරක් කියන්නේ ලීටර එකක් නෙවෙයි. එතකොට ලීටර එකක මෙච්චරක් තියෙනවා. එතකොට CB නෝට් සමානයි 1.48යි ලීටරයට මවුල කියලා එනවා. කොහොමද බං ඒක මෙන්න මෙතන ආදේශ කරලා පොඩි සුළු කිරීමක් විතරයි එතන තියෙන්නේ. මේ මෙහෙමනම් හැබැයි දීලා තිබ්බේ නැහැ. මේ ගන්න හැටි තේරුණා නේද බං? මේ ගානේ ඉවර කරන්න නේද බං මේ CSTR එක ඊළඟ දවසේ හදපු නේද? ඔය බම් මේ විභාග ගණන් වලට මේවා හදන්න දෙන්නේ නැහැ නේ CB note එහෙම ඒක ඔව් දෙනවද? ඔය CB නෝට් එහෙමනම් හොයන්න දෙන එක නෑ බං. මෙතන මේ මෙන්න මෙතෙන්ට එනකන් දෙයි. CB නෝට් ඕනනම් දෙයි. ඒ මෙතෙන්ට එනකන් හදන්න තියෙයි. මේ ඕකෙත් අර අනුකලනය කරන එක ලියලා පෙන්වන්න වෙයිද මේ පියවර විදිහට? කොතනද උඩ බං? අර උඩ එකේ දැන් ඔය උතන. නෑ මෙතනද? ඔය යටද? ඔව්. ඒක නම් පෙන්වන්න වෙනවා බං. මේ සීමාරේ එහෙම දාන්න ටික පෙන්වන්න වෙන්නේ. ඕ සීමාව එපේ බං. දැන් අපි අපෙන් අහන්නේ 0.5 වෙනකන්නේ. එතකොට අපිට බිංදුවේ ඉඳන් 0.5 වෙන්න යන කාලයනේ අපෙන් අහන්නේ. එතකොට ඒක සීමාව දාන්න එපේ. ස්ටෙප් වලට ලකුණු දෙනවා බං ඕකේ හද. ඕ ඒ ඒ කියන්නේ නිසා බං ලියන්න වෙනවා. අන්තිම ගාන වැරදුනොත් එච්චර ඒකට ලොකු ලකුණක් යන්නේ නැහැ බං. මෙන්න මෙතන මේ ස්ටෙප් වල ලකුණු හම්බ වෙනවා. ඔක් කැල් එකෙන් ගහලා දැම්මට අවුලක් නැහැ නේ. උත්තරේ දාපන් කැල් එකෙන් ගහලා පියවර ටික ලියපන් අත. ඕ ගානක් තියනව නේද බං? මේකේ ගානක් තියනව නේද එක්සෑම් එකට? ඔව් බං. ඔව් බං. මේකේ එකක් ගානක් තියෙනවා තියෙනවා. අනිවාර්යෙන්. රියැක්ෂන් කයිනටික් වලින් එකක් තියෙනවා. අනිත් එක මොකද්ද? ෆ්ලෝ ෂීටින් වලින් එකයි. කියන්න බෑන නේද? අර කන්ටිනියස් රියැක්ට් හත් කන්ටිනියස් එහෙම රියැක්ට් කියන්න බෑ බං. ඒක මැඩම්ට ඒක හිතන කියන්න විදිහට. බෑනේ. පහුගිය ඒ අවුරුදු දෙකෙන්ම බං මෙතන හැබැයි බැච් රියැක්ටර් එකක් ෆ්ලක්ස් බං. තියෙන්නේ. ඔව් බැච් රියැක්ටර් එකක් බං මේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේකත් බැච් රියැක්ටර් ගානක් නේ. ඉතින් දැන් මෙහෙම එකක් දුන්නොත් එහෙම ඉතින් ඉවරනේ. ඔව් මේ බැච් B note රියැක්ටර් එක දීලා නැහැ මන් දැන් 2018 19 දෙකේම තියෙන ප්ලග් පොද කියලා. ෆ්ලක්ස් ඔව්, ෆ්ලෝ එක ඒකේ ඒක තියෙන නිසා මේ වැඩි ඉඩක් තියෙනවා එන්න ඉතින් බැච් රියැක්ට් එක. මැඩම් එක තරහත් වෙලා ඉන්නේ. ඔය ඒක රෙකෝඩින් නිසා උඩම බලන් ඵලයන්. ඕකද අමාරු උඩ නේද? බලයි. රෙකෝඩින් එක ස්ටොප් කරා නම් හරි නේද? මේක අවුල්